අයිබෝවන් අද දවසේදීත් අප සූදානම් වන්නේ සුපුරුදු පරිදි ජීවන ගෙත්තම ආරම්භ කරන්න. ජීවන ගෙත්තම තුළින් ඔබේ ජීවිතය ගොතන්නට තමයි අද අපගේ සූදානම්. අපි අද ජීවිතය ගොතන්නේ කිනම් මාතෘකාවක් යටතද කියන කාරණය ඔබට කුතුහලයක් ඇති. අපි අද දවසේ සූදානම් වෙන්නේ මේ පොඩ්ඩක් ඔබේ මතකය සහ අපේ මතකයන් අතීතයට ගෙන යන්නට වගේම ඔබේ මතකයන් තවත් අලුත් කරන්න සහ අතීතයේ තිබ්බ දේවල් වලින් අලුත් කරගන්න පුළුවන්ද කියන කාරණයත් එහෙමත් නැත්නම් අපි සමහරක් වෙලාවට පරිශීලනය කරන දේවල් වලින් අපේ මතකයන් අලුත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපි සමහරක් වෙලාවට අද රසාස්වාදය කියන දේ අපට නොමැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ රසාස්වාදය අපි ලබා ගන්නට ඕනේ කොහෙන්ද කියන කාරණය පිළිබඳවත් අද අපි කතා කරන්නට සූදානම්. මේ වටෙන් ගිහින් කොහෙටද එන්නේ කියන කාරණේ ඔබට යම් කිසි විටක අපහැදිලි ඇති. අපි සාහිත්‍ය පිළිබඳව අද කතා කරනවා. කියවීම පිළිබඳව. පෑන අවිය බවට පත් කරගත්තු පුද්ගලයින් ස්වාමින් වහන්සේලා එදා අතීතයේත් අපිට දකින්නට ලැබුණා. මේ සමාජය ගොඩනගන්නට පෑන අවිය කරගැනීමෙන් මේ සමාජයේ ඉන්න බොහෝ පිරිස වෙනුවෙන් මේ සමාජයේ ඉන්න පුද්ගලයින්ට දැනුම ලබා දෙන්නට පෑන අවිය කරගත්තු පුද්ගලයින් අපිට වර්තමානය තුලදීත් අතීතය තුලදීත් දකින්නට ලැබුණා. එහෙම පෑන අවිය බවට පත් කරමින් රසාස්වාදය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව බොහෝ දේ අපේ ජීවිතවලට කියලා දෙන කෙනෙක්. අපි අද අපේ මැදිරියට කැඳවා ගත්තා ජීවිත ගෙත්තම වැඩසටහනට. අපි ඔහු හඳුන්වා දෙන්නට සූදානම්. හඳුන්වා දෙන්නට බොහෝ දේවල් කියන්නට තිබුණත් එතුමන් කිව්වේ ඊටමත් කෙටියෙන් මාව හඳුන්වලා දෙන්න කියලා. මම පෞද්ගලිකව දකින විදිහට එහෙම හඳුන්වලා දෙන්න ගියා නම් අද දවසේ ජීවන ගෙත්තම වැඩසටහන තුලින් මේ හෝරාවක කාලය තුලදී එතුමන්ව හඳුන්වා දීම පමණයි අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ තරම් සම්මාන ප්‍රමාණයකට, රාජ්‍ය සම්මාන ප්‍රමාණයකට, ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයකට පාත්‍ර වෙච්ච පුද්ගලයෙක් තමයි අපි අද මේ වැඩසටහනට කැඳවාගෙන ආවේ. ඔහු නමින් සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මැතිතුමන්. අයිබෝවන් කියලා පිළිගන්න ජීවිත ගෙත්තම වැඩසටහන. අයිබෝවන්. ඉතින් මේ මැතිතුමනි අපි කියවීම පිළිබඳව සාහිත්‍ය පිළිබඳව බොහෝ දේ කතා කළත් සමහරක් පිරිසකට මේ කියවීම කියන දේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. අපි කියවීම පිළිබඳව පුංචි අවබෝධයක් ලබා ගමු. මොකද්ද මේ ඇත්තටම කියවීම කියන්නේ? කියවීම කියන එකට අපි සාමාන්‍යයෙන් අර්ථයක් දෙන්න පුළුවන් පොතපත කියවනවා කියන තේරුම. යමක් කියන්නේ කියවලා සාහිත්‍ය පොතපත වෙන්න පුළුවන්. දැනුම සම්බන්ධයෙන් ලියවුණු පොතපත වෙන්න පුළුවන්. ඒවා කියවීම හැටියට ගන්න. සාමාන්‍ය අර්ථයෙන් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා පුළුල් අර්ථයෙන් අපිට මේ කියවීම කියන එක දිහා බලන්න පුළුවන්. දැන් මේ පඨිත කියවීමෙන් ඔබේ වන තත්වයන් අවබෝධ කර ගැනීමත් කියවීමක්. එතකොට සාහිත්‍ය පඨිතයන් ඒ වගේම දැනුම සම්බන්ධයෙන් ලියවිච්ච විවිධ පොතපත ඇසුරේ තිබෙන පඨිතයන් කියවා අවබෝධ කර ගැනීම එක් අර්ථයක් වන අතර අපි මුහුණ දෙන ජීවිතයේ විවිධාකාර වූ තත්වයන් අවබෝධ කර ගැනීම ඒකත් කියවීම. දැන් අපි දේශපාලන තත්ත්වයන් අවබෝධ කරන අපි කියන්න පුළුවන් දේශපාලනය කියවීම මොකක්ද අපි සමාජ කියවීම මොකක්ද යම්කිසි තත්වයක් අර්ථ දැක්වීමක් කරගන්න අවබෝධාත්මකව එළඹෙනවා නම් එතන කියවීමක් තියෙනවා. ඒතකොට කියවීමේ මේ පුළුල් අර්ථ දෙකම පවතිනවා. ඉතින් මේ කියවීම පිළිබඳව අපි මේ විදිහට මේ අර්ථ ගන්නවනිද්දී මේ ඔබතුමාගේ ජීවිතේ පැත්තට මුලින්ම හැරුණොත් හොඳයි කියලා මට හිතුණ නිසා ඔබතුමා කියවන්න පටන් ගන්න සහ ලියන්න පටන් ගන්න කොයි කාලෙද? ඕනෑම කෙනෙක් වගේ කියවීම ලිවීම දෙකම බොහෝ විට ලේඛකයෝ පටන් ගන්නේ පාසල් වියේ. ඉතින් මමත් එහෙම පටන් ගත්තා. මාත් මුලින්ම වඩාම ඇල්ම කරේ කියවන්නට ලියන්න නෙමෙයි. මට මතකයි පහළ පන්තිවල ඉගෙන ගනිද්දී මගේ වැඩිම අවධානය තිබුණේ එවක තිබුණු පුස්තකාලයේ තිබිච්ච අපි කවුරුත් කියවලා තියෙන ඔය මඩොල් දුව එහෙම නැත්නම් ටීබී ලංගරත් මහත්මයාගේ පොත් ඒත් එකම ඔලිවර් ට්විස්ට් වගේ පොත්වල සාරාංශගත ඒ මේ සකස් කරපු පොත්
ඒවා තමයි අපි මුලින් වනගත දරුවෝ වගේ ඒවා බොහොම ආශාවෙන් අපි කියවන්න පටන් ගත්තා. ඒක තමයි ආරම්භය. ඒ ආරම්භය ක්‍රමානුකූලව වර්ධනය වීමෙන් පස්සේ තමයි යම් යම් නිර්මාණ කරන්නටත් පෙළඹුණේ. ඒක සාමාන්‍ය ස්වභාවය. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ඔව් ඔබතුමාට දැන් මතකයක් තියෙනවද පළවෙනියට රචනා කරපු පොත සම්බන්ධයෙන්? ඔව් පොත් ලිවීමක් නෙමෙයි පළවෙනියෙන්ම සිද්ධ වුණේ මේ කෙටි රචනා ලිවීම තමයි මුලින් කරේ. වාසනාවකට වගේ ඒ දවස්වල අපි ගුරුවරු විභාග කේන්ද්‍රීය නෙවෙයි කියන්නේ. ඕන් අපිට කියවන්න පොළඹවන අතරම යම් යම් මේ විවෘත මාතෘකා දීලා ලියන්නත් පෙළඹෙවුවා. ඒක මේ හැකියාවක් හැටියට වර්ධනය විය යුතුයි කියන අදහස ඒ ගුරුවරුන් තුළ තිබුණා. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය වීකෙන්ඩ් එක සති අන්තයේ බොහෝ වෙලාවට රචනා මාතෘකාවක් දෙනවා. ඒතර දවස් දෙකක් ගෙදර ඉඳලා යනකොට ඒ රචනාව ලියාගෙන යා යුතුයි. ඉතින් මෙහෙම රචනා ලිවීම දැන් වගේ මේ පේලි ගණන් කරලා එහෙම ලියන්න නෙමෙයි. තමන්ට අවශ්‍ය පරිදි ලියන්න පුළුවන්. මට මතකයි මම 7 වෙනි ප්‍රමාණය ඉගෙන ගනිද්දී මට දුන්නා ඉතා පුළුල් මාතෘකාවක් එක ගුරුවරයෙක්. මාදුටු සිහිනයක්. කල්පනා කරා මේ සිහිනය අසීමිත අවකාශයක ලියන්න පුළුවන් එකක්. ඒකට සීමාවක් නැහැ. ඒ නිසා මම පිටු 17ක විතර දිග රචනාවක් ලිව්වා. මම හිතන්නේ ඒ ගුරුවරයා මුල්වරට මගේ ලිවීමේ හැකියාව ගැන සතුටු වෙලා හුඟක් අනෙක් ගුරුවරුන්ටත් ඒක පෙන්නලා මේ රචනය මේ දරුවා ලියා තියෙන එකක් කියලා පෙන්නලා. මට මතකයි වුන්ට පොඩි විමතියකුත් ඇති වෙලා තිබුණා ගෙදර දිලියලා තියෙන්නේ. ඔබතුමා පොඩි පරීක්ෂණයකුත් කළා. නැවත මාතෘකාවක් දුන්නා මට ලියන්න කියලා පාසලේදී. ඒක දිගින් දිගටම මම අත්විඳා. මොකද මම සමහරක් වෙලාවට ගෙදරදී අඳින චිත්‍රයක් දැකලා පාසලේදී ආපහු අඳින්න කියනවා. පොඩි අවිශ්වාසයක් තිබුණා මේක වැඩි හිටියෙක් කරන එකද ළමෙක්. අන්නේ මේක. ඉතින් කොහොම නමුත් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ මම මට මතකයි කෙටි කතා තරඟයක් තිබුණා. ඒක තිබුණේ මේ නික දැනට තියෙන පාසල් පද්ධතිය නම් පාසල් පර්ෂදයක වගේ කොට්ටාස් අධ්‍යාපන කාර්යාලයක්. එහෙම පාසල් කිහිපයක් අතර මම හිතන්නේ මම ලියපු ඒ කෙටි කතාව තමයි පළවෙනි කෙටි කතාව. බොහොම සරල අත්දැකීම එසක් කූඩුවක් ගැන ඒක පළවෙනි ස්ථානයේ ලැබුණා. හොඳයි එතනින් තමයි ආරම්භය ලබා ගන්න. ආරම්භ වුණේ. හොඳයි ඉතින් එතනින් ආරම්භ වෙච්ච ගමන අද සෑහෙන ලොකු පරිචයක් තියෙන පුද්ගලෙක් බවට පත් වෙමින් සම්මාන පිට සම්මාන ලැබලා අද වර්තමානයේ වෙද්දී අපේ රටේ අංක 1 සාහිත්‍යවේදියෙක් බවට පත් වෙලා තියෙනවා. අපි සූදානම් දැන් අපේ කතිකාවතට එතුමාගේ ජීවිත කතාවෙන් පස්සෙන් මේ කියවීම මිනිසා දියුණු කරයි කියලා වැකියක් තියෙනවා. නැත්නම් ඉතින් ඒක වර්තමානයේ තුලදී ගත්තට පස්සේ මේක වැකියකට පමණක් සීමා වෙලාද කියලා අපිට පොඩි සැකයක් මතුවෙනවා. මේක පිළිබඳව අපි පොඩි විග්‍රහයක් දක්වමු. ඔව් දැන් 1960 වගේ 60 70 වෙනතුරුත් අපේ රටේ විශාල වශයෙන් පාසල් පද්ධතිය තුළ මේ පොතපත කියවීම කියන එක අනිවාර්ය කාරණයක් වෙලා තිබුණා. ඒ වගේම සෑම නිවසකමත් කියවීමේ සංස්කෘතියක් පැවතුණා. කියවීමේ සංස්කෘතිය කියන එක තාම වටිනා දෙයක්. එතකොට මේ කියවන්නේ විභාග කේන්ද්‍රීයව නොවන නිසා. විභාගයකට පිළිතුරක් සපයන්න මේ යම් කිසි ටෙක්ස්ට් බුක් එකක් කියවනවා කියන අර්ථයෙන් නෙවෙයි. ඊට වඩා පුළුල් අර්ථයකින් පුස්තකාල පරිහරණයක් පැවතුණා. එතකොට මෙහෙම වෙනකොට තමයි මේ කියවීම අපිට ලබා දෙන බොහෝ දේ තිබෙනවා. ඒක මේ අපොස සාමාන්‍ය පෙළට සම්මාන සමාර්ථයක් වගේ පටු අර්ථයකින් නෙවෙයි. අපි කියවනවා කියන්නේ තවත් අතකින් ජීවිතය කියවන. තවත් අතකින් අපේ සමාජය කියවන. අපි අවට සිදුවන දේ පිළිබඳ අපේ අවධානය අපේ දැක්ම පුළුල් වෙනවා කියවනවත් එක්කම. ඒ කියවීම අපට වඩාත් මිනිස්සෙක් හැටියට මේ සමාජයේ
අපේ ජීවිතය අර්ථ සම්පන්න එකක් කරනවා. ඒ වගේම එක පුළුල් අර්ථයෙන් ගත්තාම මනුස්ස සමාජයේ මිනිහෙක් හැටියට දැන් කියවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකට දැන් ග්‍රන්ථාගතව එන්නේ අපේ පෙර පරපුර වල ඥානෙ. පෙර පරපුරේ ඊට විශාල ඉතිහාසයක් තියෙන ඒ ඥාන සම්භාරයක් තමයි අපට කියවීම හරහා ලබා ගන්න පුළුවන්. එකක් අපේ ඒ පෙර පරපුර වල ඥානය අපිට එනවා. ඕන් විදි ආස්වාදය අපිට එනවා. එතකොට ඒක පැත්තක්. ඊළඟට තත්කාලීන සමාජයේ ඒ සමාජයේ දැනුම, වින්දනය, සංස්කෘතිය අපට එනවා. ඒක පටුවර්තෙන් අපේ පමණක් නොවන පුළුල්ව අපට ජාත්‍යන්තරයේ එන විවිධ පොතපත ඇසුරෙන් අපිට ලෝකය අවබෝධ කරගන්න, ලෝක දැක්ම පළල් කරගන්න. අපි වගේම තවත් කලාපවල වෙනත් තැන්වල මිනිස්සු ජීවත් වෙනවා. එයාගේ සංස්කෘතිය, එයාගේ කැමැති අකමැතිකම්, ඔවුන්ගේ අපේක්ෂාවන් මේ සියල්ල අපිට මේ කියවීම හරහා ළඟා කරගන්න පුළුවන්. ඒකට ඒක ලොකු වැඩක්. ඒක මේ උපයෝගීතාර්ථයෙන් නෙමෙයි අපි පොතක් කියවන්න ඕනේ. දැන් උපයෝගීතාර්ථයෙන් පොතක් කියනවා කියන්නේ මේ පොත කියවලා අපි දැන් යොම් පිහුම් පොතක් කියවලා ඒ සම්බන්ධයෙන් අපි මොකක් හරි ඥානයක් ලබාගෙන අපි යොමක් කරන්න නැති. ඒක උපයෝගීතාර්ථය එතන තියෙන්නේ. අපි විභාගයකට යමක් ලියන්න පොතක් කියවනකොට එතන තියෙන උපයෝගීතාර්ථය. හැබැයි මේ අපි ඒකට කියනවා මේ උපයෝගීතා නොවන අර්ථයකින් පොතක් කියවනකොට එතෙන්දී අපේ මානසික ලෝකයේ පුළුල් වීමක් වෙන්නේ. විශේෂයෙන් අපිට පොතපත හරහා අපි හොඳ කියවීමක ඉන්නවා නම් අපිට හැමතිස්සෙම අපේ ජීවිතයට විශාල අර්ථයක් එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන් අනේකාව තමන් එක්ක ඉන්න අනේකාව අවබෝධ කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අනේකාගේ උමනා විපාකම් පිළිබඳ සාවධාන වෙන්න අපිට අනියමෙන් බල කරනවා මේ කියවීම. එතකොට අපේ සම්බන්ධතා, මානුෂ්‍ය සම්බන්ධතා, එකිනෙක අතර තියෙන සම්බන්ධතා වඩා ගොරෝසු ඒවා බවට පත් නොවි වඩා මුදුමුලුක් ඒවා බවට පත් වෙනවා. දැන් මේක තමයි අපිට අවශ්‍ය. විශේෂයෙන් මේ අපි වගේ රටක බහුආර්ගික සමාජයක්, බහු ආගමික සහ බහු භාෂික සමාජයක්. ඒ බඳු සමාජයකදී ජීවත් වෙන අපි අනිකා තේරුම් නොගත්තොත් අපි යන්නේ බොහොම නරක තැනකට. ඉන්නේ ඒක නිසා මම හිතන්නේ තා පුළුල් අර්ථයෙන් අරගෙන මේ වර්තමානයේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ උපයෝගීතා අර්ථයෙන් හැරුණුකොට කියවන පිරිස අඩු වීම. ඒක මම දැකලා තියෙනවා වෙනත් රටවලදී සාමාන්‍යයෙන් දැන් අපි හිතනවා මේ දියුණු සමාජයේ බොහොම අලුත් නූතන සමාජයේ මේ පොතපත කියවන්නේ නැහැ වගේ අර්ථයක්. හැබැයි අපිට පේනවා අපට වඩා හුඟක් කියවන සමාජයක් ලෝකේ අවට තියෙනවා. ඒගොල්ලෝ පුස්තක මම දැකලා තියෙනවා පුස්තකාලවලදී. ඒගොල්ලෝ අපි දැන් අපි ඔය සුපර් මාකට් වල ට්‍රොලි තල්ලු කරගෙන බඩු පුරවගෙන යනවා වගේ පොත් පුරවගෙන යනවා. මම හිටපු ඒ කෙටි කාලය තුල මම එක පුස්තකාලයකට ගිහිල්ලා මම පොත් දෙකක් අරගන්න පුළුවන්ද කියලා හැවුවා. මට తాවකාලික මෙම්බර්ෂිප් එකක් ඒගොල්ලෝ දුන්නා. ඒගොල්ලෝ කිව්වා 10ක් වුණත් ගන්න. ඔබට උවමනා නම් 20ක් ගෙනියන්න. ඒ කියන්නේ තරුණයෝ, දරුවෝ, වැඩිහිටියෝ සියලු දෙනා ඒගොල්ලෝ පොතපත කියවන අය. ස්ටේෂන් එකක වාඩි වෙලා ඉන්න අය දිහා බැලුවොත් නිස්කාරණේ ඉන්නේ. ඒගොල්ලෝ පොතක් කියවනවා. ඒ නිසා අපිට මේ කියවීම සංස්කෘතියක් ඔස්සේ අපේ ජීවිත මීට වඩා සංස්කෘතිකවත් කරගන්න පුළුවන් කියන එක මගේ අදහස. හොඳයි. ඉතින් අර ඔබ පොතක් කියවනවා නම් උපයෝගීතාර්ථයෙන් කියවන්නේ නැතුව ඊට වැඩිය පුළුල් දැක්මකින් ඔබ මේ පොත කියවනවා නම් ඔබට ඔබේ ජීවිතයට මේ පොත කාවත ගන්න පුළුවන් සහ ඔබට පුළුල් දැක්මකින් මේ පොත්වල තියෙන දේවල් දකින්න ඔබට පුළුවන්කම තිබෙනවා. මෙතුමා කිව්වා ආකාරයට අපේ රටේ තිබෙන බහු ජනවාර්ගික රටක් සහ බහුභාෂිත රටක් බවට අපේ රට පත් වෙලා තියෙන නිසාම ගොඩක් අරගල වලට මුහුණ දෙනවා, ගැටුම් වලට මුහුණ දෙනවා. මෙය निराකරණය කරගන්න පුළුවන්කම තිබෙනවා කියවීම තුළින්
සමහරක් වෙලාවට අපි කියනවා මේ තාක්ෂණය හොයාගත්ත රටවල් සමහරක් විටක මේ තාක්ෂණය තුලම නියැලලා ඉන්නවා කියලා. නමුත් මෙතුමගේ කතාව තුළින් අපිට ගම්‍යමාන වන දෙයක් තමයි තාක්ෂණයේ තියෙන රටවල් වල පවා කොයිතරම් කියවනවද කියන එක. දැන් අපේ පුස්තකාලයකට ගියොත් එහෙම එක පොතයි දෙකයි ගන්න පුළුවන්. නමුත් ඒ රටක තියෙන පුස්තකාලයකට ගියොත් එහෙම අපිට පොත් 10ක් වුණත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ කාරණයක් එක්ක ඔබට හිතෙනවා ඇති සමහරක් විටක මේ අපේ රට කොයිතරම් තැනකද තියෙන්නේ මේ කියවීම අතින් කියන කාරණේ. මෙතුමනේ දැන් එයත් එක්ක දැන් මේ අපේ රටේ මේ දරු පරපුර ගත්තට පස්සේ මේ කියවන එක අඩු දෝමන්ද කියලා හිතෙනවා. මේකට හේතුව මොකක්ද? ඒකට නම් හේතුව සම්පූර්ණයෙන්ම දෙමව්පියෝ සහ ගුරුවරු මේ වර්තමානයේ. එයා නිසි මඟ පෙන්වන්නේ නැහැ. එයා පුළුවන් තරම් දරුවන්ව මේ විභාග කේන්ද්‍රීයව හැල්මේ දුවවන්න තමයි හදන්නේ. ඒක මොනතරම් නීරස අර්ථ ශූන්‍ය දෙයක්ද කියන එක අවබෝධ කරගන්න අපේ අධ්‍යාපන ඒට සම්බන්ධ තීරණ ගන්නා උදවිය අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම දෙමව්පියෝ මේ දරුවන්ව මේ විදිහට 5 වසර ශිෂ්‍යත්වයේ ඉඳලා මෙහෙම විභාග කේන්ද්‍රීයව දුවවන එක ගැන තවමත් අපිට හරි දැක්මක් පහළ වෙලා නැහැ. නැත්තම් මේ දරුවන්ව මේ විදිහට එළවන්නේ නැහැ. විභාග පසුපස්සේ. දැන් මේ විභාග කේන්ද්‍රීය මානසිකත්වයේ ළමයාව නවෝත්පාදනයට තියෙන හැකියාව තමයි මොට කරන්නේ. අපි විභාග සමත් වෙනවා නමුත් කිසිවක් අලුතින් අපෙන් නිර්මාණය වෙන්නේ නැහැ. අපි ඉංජිනේරුවෝ බිහි වෙනවා වෙන්න පුළුවන්, වෛද්‍යවරු බිහි වෙනවා වෙන්න පුළුවන්. අපි කියන්නේ ඒවා සාමාන්‍ය මට්ටමේ. නමුත් අපිට විශේෂඥයෝ බිහි වෙන්නේ බොහොමත්ම අල්පයි. ඒ බිහි වෙන්නේ එසේ නොඑළ වූ අයගෙන්. මම මගේ ජීවිතයෙන් ගත්තොත් කවදාවත් විභාග කේන්ද්‍රීයව වැඩ කරලා නැහැ. මගේ දෙමව්පියෝ මට විභාගයකට මුහුණ දෙන්න කියලා පස්සෙන් එළවලා නැහැ. අපේ ගුරුවරු විභාගයක් ගැන වචනයක්වත් අපිත් එක්ක කතා කරලා නැහැ. අපි විභාග ලියුවා හැබැයි. සමත් වෙලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊට පස්සේ තියෙන විශ්වවිද්‍යාලේ, ඊට පස්සේ තියෙන පශ්චාත් උපාධි. හැබැයි ඒවා එකක්වත් මේ විභාග කේන්ද්‍රීයව නෙමෙයි අපි ගියේ. ඒක අපේ වර්තමාන ශිෂ්‍ය ජීවිතයේ අවුල් කරලා තියෙන මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ එක ප්‍රතිඵලයක් තමයි දරුවන් අර මම කියපු කියවීමේ සංස්කෘතිය නැත්වීමත්, අනේකා හඳුනා නොගැනීමත්, තමන්ගේ ජීවිතයේ අර්ථය පිළිබඳ තමන්ටම නිසි අවබෝධයක් නැති පිරිසක් බවට පත් වෙලා ඉඳීමත්. ඒක බරපතල සමාජ ව්‍යසනයක් කියන එකයි මගේ අදහස. හොඳයි, ඉතින් අපි විරාමයකට යන්න වෙලාව ලැබිලා තියෙනවා. සමහරක් විටක අපේ දෙමව්පියෝ වර්තමානයේ තුල උත්සාහ කරන්නේ ඔබේ දරුවා ඉංජිනේරුවරයෙක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් බවට පත් කරන්න ඔවුන්ට නියමාකාර සාහිත්‍යයක් රසාස්වාදයක් ලබා දෙන්නේ නැහැ. හැබැයි එතෙන්දි තමයි ඔබ වැරද්ද කරගන්නේ. ගෘහණියන් මේ වෙලාවේ මේ වැඩසටහන ගොඩක් නරඹනවා කියලා අපි දන්නවා. අපි ආරාධනා කරන ඔබට මේ සාහිත්‍ය තුලින් නියමාකාර මිනිසෙක් බවට පත් වෙන්න ඔබේ දරුවට කියලා දෙන්න. එතකොට ඔහු නියමාකාර වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් බවට පත් වෙනවා වගේම අලුත් දෙයක් හිතන්න, ඒ හිතන පරාසයට වැඩිය තව ලොකු පරාසයක් පුළුල්ව හිතන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. එතකොට යම්කිසි වෙලාවක අපිට හිතෙන්න පුළුවන් මේ වැඩිහිටියන්ට සලකන්නේ නැති සමාජයේ සමහරක් විටක එතනින් නතර වෙන්නට ඉඩ තිබෙනවා. මොකද ඔහුගේ ජීවිතය තුළ ඊට වැඩිය සාහිත්‍යයත් එක්ක ගැඹුරු දෙයක්, ගැඹුරු හරපද්ධතීන් වලට ඔහුගේ ජීවිතය තුළ ගිහින් තිබෙන බව අපිට හිතෙනවා සහ ඌට දැනගන්න ලැබෙනවා. ඒ තුල ඔහු නියමාකාර මිනිසෙක් බවට පත් වෙනවා. හොඳයි, අපි සෝදානම් වෙන ජීවිත ගෙත්තම වැඩසටහන තුළින් කෙටි විරාමයක් ලබා ගන්න. ඉන් අනතුරුව අපි නැවත වතාවක් ජීවිත ගෙත්තම වැඩසටහන සමගින් සම්බන්ධ වෙමු. නැවතත් ජීවිත ගෙත්තම වැඩසටහන විරාමයෙන් අනතුරුව අපි ආරම්භ කරනවා. අද දවසේ අපි කියවීම සහ සාහිත්‍ය පිළිබඳව මේ සාකච්ඡාව තුළින් ගොඩනගන්නේ. ඉදිරියටත් මේ කියවීම කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඔබත් මේ වැඩසටහන නරඹනවා නම් අපි සමහරක් විටක මේ අපිට සමහරක් පුද්ගලයන් ඉන්නවා අපි දකිනවා අතට අහු වෙන පත්තර කොලේ පවා ඔහු කියවලා තමයි ඉවත දාන්නේ. සමහරක් වෙලාවට මේ මොණයම් හෝ දෙයක් කඩේකින් නොතාගෙන එන දෙයක් වෙන්න පුළුවන්. ඒ දේත් කියවලා තමයි ඔහු පත්තර පිටුව වටිනා කියන දෙයක් තියෙනවා නම් ඒක අයින් කරලා මේ අනාගතයට
ඒක ඉතිරි කරලා තියාගන්නවා. අපිට ඕන තරම් දකින්න අහන්න ලැබෙනවා මේ කාරණා. හැබැයි අපි සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ මේ කියවීම සහ සාහිත්‍ය පිළිබඳව මේ ඇල්මක් දක්වන පිරිස අඩු වෙලා තියෙන නිසා තමයි මේ සම්බන්ධයෙන් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ කියවීම වැඩි දියුණු කරන්න මැතිතුමනි අපි මොනවද කරන්න ඕනේ? දැන් එකක් තමයි මේ පාසල් පද්ධතියේ අර අවධාරණය වෙනස් වෙන්න ඕනේ කියන එක. ඒක ඉතින් බලාපොරොත්තු වෙන්න හුඟක් අමාරුයි මේ තියෙන තත්ත්වය යටතේ. මොකද දරුවා යොමු කරලා තියෙන්නේ මැෂින් එකක් වගේ මේ විෂය මාලාව. ඔහුට දරන්න බැරි විෂය මාලාව. ඒකත් මේක වැදගත් මේ වෙනත් රටවල් වල විෂය සන්ධාරය දිහා බලනකොට අපේ දරුවන්ට කොඳු කැඩෙන පොත් බෑග් එක දිහා දීලා කරන්නේ ඊටාම තවුලක්. ඉතින් ඒක වෙනස් කරගන්න ලේසි වෙන්නේ නැහැ. අනික අතට ලෝකයේ තියෙන බරපතලම කියන්නේ ඊටාම අසීරුම විභාගවලට පහ වසරේ ඉඳලා ළමයා යොමු කරන එකෙන් විශාල වශයෙන් ඔවුන්ගේ ජීවිතය උදුරා ගැනීමක්. ඒක බරපතල අපරාධයක් කියන්නේ මම නම් දකින්නේ. මේ ජීවිතය උදුරා ගැනීමක් කරනවා. ඉතින් ඒක තමයි පළවෙනි කාරණේ. දැන් මෙහෙම කියනකොට හිතේ හැමෝම එහෙමද කියලා නැහැ. ඔබ ඒක සඳහන් කළා. හැමෝම එහෙම නැහැ. ඇත්ත වශයෙන්ම හොඳ කියවීම සංස්කෘතිය තමන්ගේ නිවස තුල පවත්වාගෙන යන හොඳ දෙමව්පියෝ අවබෝධයක් තියෙන දෙමව්පියෝ ඉන්නවා වගේ. දැන් මේ ඊයේ පෙරේද මට අනුරාධපුරේ පාසලක මට පාසලේ නම දැන් එකපාරට මතක් වෙන්නේ නැහැ. ඒ පුස්තකාලාධිපති ගුරුවරයා මට කතා කරලා ඔහු විමසුවේ මේ මගේ පොතක් ගැන මේ ගිය සිළුමිණ පත්තරේ පොඩි දැන්වීමක් නෙමෙයි. ගත්ත විස්තරයක් දාලා තිබුණා. ඒක කියවලා මේ පොත ලබා ගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා පුස්තකාලයට ඒක දාන්න. ඔහු මට කියනවා අපි ලේඛකයන් ගණනාවකගේ නම් කිව්වා කියලා ඒ සෑමගේ පොත් පුළුවන් තරම් අපේ පුස්තකාලයට ගන්න උත්සාහයක් දරනවා කියලා. ඒ බඳු ගුරුවරු ඉන්නවා. ඒ වාරේ නිකන් මේ බොහොම කලාතුරකින් තමයි තැන් වල එහෙම ඉන්නවා. ඒ වගේ ආලෝකයන් තියෙනවා. නැත්තෙම නැහැ. ඒතකොට ගුරුවරුත් ඒ වගේ අය ඉන්නවා. දෙමව්පියන් අතරත් ඉන්නවා. මම කියන්නේ ඒක පුළුල් වෙන්න ඕනේ කියන එක. ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් මේ බර සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපනයට සම්බන්ධ බලධාරී. අනික තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ඒට සම්බන්ධ බලධාරී. ඊළඟට ජනමාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ බලධාරී ජනමාධ්‍ය. ඒතර මේ තුන් ගොල්ල එකතු වෙලා කිසියම් ආකාරයක මේ සංගායනාවක් වගේ එකක් කරලා මොකද මේ අපේ ඊ타මත්ම ජව සම්පන්නව අනාගතය බාර ගන්න මේ සූදානම් විය යුතු යෞවන තරුණ ප්‍රජාවගෙන් සාහිත්‍ය ඈත් කිරීම බරපතල ගැටලුවක්. ඒක කරන්නේ නැහැ වෙන රටවල් වල. අපේ රටේ කෙරෙනවා. ඒක බලහත්කාරයෙන් ඈත් කරලා තියෙන්නේ. ඔවුන්ට එහෙම ඈත් කළා ජනමාධ්‍ය ඔස්සේ ඊටාම බාල ටෙලි නාට්‍ය ඊළඟට ලෝකේ කොතනකවත් පෙන්වන්නේ නැති තරම් බාල මට්ටමේ කාටුන් චිත්‍රපට ළමයින්ට ඒබඳු දේවල් දෙමින් ඉන්නේ. උන්ට හොඳ සාහිත්‍යවත් හොඳ සිනමාවත් එහෙම නැත්නම් ඒබඳු හොඳ දේවල් දෙන්නේ නැහැ. ඉතින් ඒක අධ්‍යාපන බලධාරීනුත් ඒකට සංස්කෘතික දෙපාර්තමේන්තුව තියෙන මේ අවුරුද්දකට සැරයක් සාහිත්‍ය උත්සවය පවත්වන්න විතරක් නෙවෙයි. මාසෙකට සැරයක් සාහිත්‍ය මාසය කියලා පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. එහෙම එකකට පමණක් නෙවෙයි. ඒගොල්ලෝ මේ සමස්ත ප්‍රජාවේ මේක නිර්වින්දනය වෙලානේ තියෙන්නේ. ඒකට ඒ අයගේ වින්දන අවකාශය පුළුල් කිරීම, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය වඩා පෘතුල යහපත් එකක් බවට පත් කිරීමේ වගකීම සංස්කෘතික දෙපාර්තමේන්තුවට තියෙනවා. ඒගොල්ලන් ඒකට මැදිහත් වෙන්නට ඕනේ. ඒ මැදිහත් වීම අධ්‍යාපනයේ පැත්තේ බලධාරීන් වගේම ජනමාධ්‍ය බලධාරීනුත් එකතු වෙලා දැන් මම දන්නවා ඇමරිකාවේ ක්‍රියාත්මක කරන PBS Kids කියලා ටෙලිවිෂන් මේ ළමා චැනල් එක.
ඩැනියල් ටයිගර් වගේ වැඩසටහන් යන්නේ ඒ නිරන්තරයෙන් ඒ වගේ යනවා. මට මතක නෑ සියරම. හැබැයි ඒවා ළමා මනසට ඉතාම ගැළපෙන යෝග්‍ය ළමයා තුළ ආකල්ප වර්ධනය කරන ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලබා දෙන සහ වින්දනය සතුට සැනසීම ඇති කරන කුඩු වෙලා විනාශ වෙන තට්ටු 10-15කින් වැටලා ආපහු නැගිටින ඒව නෙමෙයි. එතකොට මම හරි කැමැත්තෙන් ඒ channel එක ටික දවසක් බැලුවා PBS Kids කියන channel එක. දැන් ඒ බඳු ඒවා නෙමෙයි අපේ තියෙන්නේ. ඉතින් මේවා අධ්‍යාපනඥයන්ගේ අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ අවධානයට පාත්‍ර වෙන්නේ නැහැ. අපි මොනවද මේ ප්‍රවාහයක් හැටියට සමාජයට දෙන්නේ මේ ජනමාධ්‍ය ඔස්සේ. සංස්කෘතික අමාත්‍යාංශය මේ දිහා කොයි විදිහටද වැළිය යුත්තේ? මම හිතන්නේ ඒ බඳු මේ තුන් ගොල්ලෝ එකතු වෙලා යමක් වෙන්න ඕනේ. එහෙම වුණොත් මම හිතන්නේ සාහිත්‍ය කියන දේ, කලාව කියන එක පටු අර්ථයෙන් අපි සාහිත්‍ය කියලා මේ ලිඛිත දේ ටික විතරක්මත් නෙමෙයි. සාහිත්‍ය වගේම සිනමාව, නාට්‍ය, ළමා නාට්‍ය, එතකොට ළමා සිනමාව ලෝකේ ඉතා දියුණු, චිත්‍රය, මේ සියලු කලාවන් දරුවාගේ පෞරුෂ සංවර්ධනය වගේම දැන් දරුවෙකුගේ ප්‍රජානන ශාස්ත්‍රය වර්ධනය කිරීම පමණක් කළොත් වැඩක් නැහැ. කියන්නේ දැනුම පුළුවන් තරම් පිරවීම නෙමෙයි කළ යුත්තේ. දැනුමත් අවශ්‍යයි ප්‍රජානන ශාස්ත්‍රය වගේ. උට ආවේදන ශාස්ත්‍රයකුත් තියෙනවා. ඔහුගේ ආකල්ප ගොඩ නැගෙන්න ඕනේ. මනුෂ්‍යත්වය ගොඩ නැගෙන්න ඕනේ. සහජීවනය පිළිබඳ අනිකත් එක්ක කොහොමද අරගල කරගන්න නැතුව සතුටින් ජීවත් වෙන්නේ? ඒක. එතකොට ඊළඟට හසුරු කුසලතාව වර්ධනය වෙනවා. මේ තුනනේ ගාන්ධිතුමත් කිව්වේ ඒකයි. 3H සංකල්ප හඳුනලා දුන්නානේ. හිස, head, heart and හදවත. අතින් හිසින් හදවතේ. හදවතින්. එතකොට මේ සඳහා කොයි විදිහටද අපි කටයුතු කරන්න කියන එක වීදුරු කාමරයක අධ්‍යාපනඥයෝ වෙනම යන්න හදනවා. එතකොට ජනමාධ්‍ය කට්ටිය වෙනම තැනක ඉඳගෙන ඒගොල්ලෝ. ඒතර සංස්කෘතිය පිළිබඳ බලධාරීන් වෙනම. හැබැයි මේගොල්ලෝ කවදාවත් එක තැනකට එකතු වෙලා නැහැ මෙතෙක් කලක්. ඒ නිසා අපි හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු හැබැයි ඒව කවදාවත් වෙන්නේව නෙවෙයි කියලා අපි හිතනවා. එහෙම වෙන්න තත්ත්වයක් නැහැනේ. එහෙම වෙන්න තත්ත්වයක් නැහැ. එහෙම වුණොත් හොඳයි. කියන එක තමයි අපේ අදහස. හොඳයි. ඉතින් අතින් හිසින් හදවතින් පරිපූර්ණ දරුවෙක් බිහි කරන්න නම් ඔබට පුළුවන්කම තිබෙනවා. කොහොමද ඔබේ දරුවා ඒ මගට යොමු කරන්න කියන කාරණය අද සාකච්ඡාව තුළින් ඔබේ අවධානයට යොමු කරන්නටයි අපි කටයුතු කළේ. දැන් මේ වැඩසටහන සමහරක් විටක නව නිර්මාණයක් කරන්න. එහෙම නැත්නම් අලුතෙන් පොතක් ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් බලනවා වෙන්න පුළුවන් මැත්තම. එතකොට දැන් එහෙම නව නිර්මාණකරුවෙක්ට මේ වගේ ග්‍රන්ථයක් රචනා කරනවා නම් යම් කිසි විටක මොන වගේ දේවල්ද අපි අනුගමනය කරන්න ඕනේ? මොන වගේ මඟ පෙන්වීමක්ද අපි කළ යුත්තේ කියන කාරණාත් අපි පැහැදිලි කරමු. ඔව් ඒකට ආරම්භයකදී මම කැමතියි මම කොහොමද මේකට අවතීර්ණ වුණේ කලිනුත් කියවනේ ඉස්කෝලේදී ලිව්වේ කියලා. මම හිතන්නේ ඒක කෙනෙකුට අහගෙන හිටියොත් යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. දැන් පාසල් යන කාලේ එහෙම ලියනකොට දැන් මේ ඊට පස්සේ ඔය පොඩි සංග්‍රහ ආදියට ළමා සංග්‍රහවලට එහෙම ඒක දිගින් දිගට කරා නෙවෙයි. නමුත් ක්‍රමානුකූලව ලියන්න පටන් ගත්තා. මේ ලිවීම කියන එක තමන්ගේ සිතිවිලි වචනවලට පෙරලලා ඊට පස්සේ අන්‍යයන්ට ඒක දැක බලා ගන්න සැලැස්වීමනේ මේ කියන්නේ. හැබැයි අපි ඒක සඳහා විශාල වශයෙන් පළවෙනියෙන්ම කරන්න ඕනේ කාරණය තමයි තමන්ට අදාළ ශාස්ත්‍රය අපි කියමු නිර්මාණ සාහිත්‍ය කියලා. එහෙම නිර්මාණ සාහිත්‍ය කෘති අපි කියවන්න ඕනේ. පවතින කෘති. එතකොට අපිට පේනවා පොඩි මේ විශාල වශයෙන් තියෙනවනේ.
අතීතයේ ඉඳලා ලිවිච් ඒවා තියෙනවා. දැන් අපි දන්නවා වික්‍රමසිංහ මහත්තයලගේ කාලේ ඉඳලා W.A. සිල්වා මහත්තයලගේ ඒටත් පිට ඉඳලා පුරාතන සාහිත්‍යයේ ඉඳලා අපිට තියෙනවා මහා සාහිත්‍යය. ඒකට අපි මේ හැකි පමණ එක දවසෙන් දෙකකින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. කාලයක් තිස්සේ අපි ඒක අපි සාහිත්‍ය පරිශීලනය කියන එක ඒක කරගෙන එන්න ඕනේ. එක කොන්දේසියක් ඒක අවශ්‍යයි. ඊළඟට ඒක අපි කියනවා ඇසුර කියලා. සාහිත්‍ය ඇසුර. සාහිත්‍ය ඇසුරෙන්තරෝ අපිට සාහිත්‍ය නිර්මාණය කරන්න බෑ. දැන් අපි සුවිශේෂ මාධ්‍යයක් ඉන්නවනේ. දැන් මම ගත්තොත් කෙටි කතාව කියමු. නැත්නම් නව කතාව කියමු. ඒකට අපි වැඩියෙන් ඒ කෙටි කතාව නව කතාව කියන කවියෙක් නම් ඒ කාව්‍ය ශාස්ත්‍රයේ අතීතයේ ඉඳලා එන කෘති ටික අපි කියව ගන්න ඕනේ. ඒක නිකන් හරියට කිමි දෙනවා වගේ. කිමිදුම් කාර්යයක් කරනවා වගේ. කිමිදිලා විතරක් බෑ හැබැයි. අපේ සාහිත්‍යයේ කිමිදිලා විතරක්ම මදි. අපි බලන්න ඕනේ. ඒක නිකන් පොඩි පිහිනීමකුත් කරන්න ඕනේ. කිමිදෙනවා වගේම පිහිනන්න ඕනේ. ඒ කියන්නේ අපේ කලාපේ ඉන්දියාවේ ඊළඟට අප්‍රිකාවේ නැත්නම් දකුණු ඇමරිකාවට ආශ්‍රිත ලතින් ඇමරිකානු සාහිත්‍ය අපිට පුළුවන් පිහිනලා බලන්න. හැබැයි පිහිනනකොට අපිට පේනවා වර්තමානයේ තමයි අපි පිහිනන්නේ. හැබැයි මේ පිහිනන අතර ඒවත් මහාභාරතයේ පැත්තට යන්න පුළුවන් ඉතිහාසය. හෝමෝගේ කෘති ඔඩිසි එලි මේ වගේ කෘති වලට යන්න පුළුවන්. එතකොට ඒකත් කිමිදීම. මේ විදිහ කිමිදුම් පිහිනුම් ක්‍රියාවලියක නිරත වෙන්නට ඕනේ. එතකොට තමයි අපිට සාහිත්‍ය පිළිබඳ යම් අවබෝධයක් එන්නේ. මේකට අවුරුදු ගණනාවක් දශක ගණනාවක් යයි. හැබැයි අපි ඒක අත්හරින්න හොඳ නැහැ. මම මේ වැඩි කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. සම්පූර්ණයෙන් කරන්න කිසිම කෙනෙකුට බෑ. ඒ තරම් විශාලයි ඒක. ඒ විතරක් නෙමෙයි. එතකොට මේ ඇසුර එහෙම පවත්වාගෙන යමින් අභ්‍යාසයේ තමගේ නිර්මාණ අභ්‍යාසය දෙන්න ඕනේ. අපි එක නිර්මාණයක් කළා ඒකම අවසානයක හැටියට සලකන්න නරකයි. එක නිර්මාණයක් කරලා ඒ නිර්මාණය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. අපි ඒකෙන් තව නිර්මාණයකට යන්න ඕනේ. ඒතකොට නිරන්තර අභ්‍යාසය යෙදෙන්න ඕනේ. අපි ඒකට මේ ಭಾರತೀಯ සෞන්දර්යවේදීන් කිව්වේ මේ සතත අභ්‍යාසය කියලා. ඒගොල්ලෝ කියවනේ මේ සතත අභ්‍යාසය අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අභ්‍යාසය ඕනේ. අභ්‍යාසයෙන් තොරව අපිට හොඳ නිර්මාණ වලට යන්න බෑ. ඉවසීමෙන් යුතුව අභ්‍යාස කරලා පරිශීලනය කළා තමන්ගේ ශාස්ත්‍රය මේ විදිහට තමයි අපි නිර්මාණයට හොඳ නිර්මාණයකට යන්න ඕනේ. හදිස්සි වෙන්න ඕනේ. තවත් එක් අත්‍යවශ්‍ය කොන්දේසියක් තියෙනවා. ඒක නම් මේ ඒක ලබා ගැනීම හරි අමාරුයි. හැබැයි ඒක අපි ලබා ගන්නට ඕනේ. ඒක තමයි සියුම් ඇසක් අපිට තියෙන්න ඕනේ. සංවේදී මනසක් තියෙන්නට ඕනේ. මේ සංවේදී සියුම් ඇසින් අපි ලෝකය දැක ගන්නට ඕනේ. එහෙම දකින්න දේ තමයි අපි අතින් ප්‍රතිනිර්මාණය වෙන්න ඕනේ. මතු පිටින් නෙවෙයි ගැඹුරින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. මතු පිටින් අපි දෘශ්‍යමානයේ තියෙන දේ යට තියෙන සැබෑව දකින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒක අපූර්වාකාරයෙන් ඉදිරිපත් කිරීමේ කුසලතාවය අපි ලබා ගන්නට ඕනේ. ඒක වාසනා ගුණය කියලා හැඳින්වනවා. එහෙම වාසනාවක් අපිට මතු කරගන්න පුළුවන්. හැබැයි ඒක සියුම් නිරීක්ෂණයෙන් අපේ අවට සමාජයේ දෙස යොමු වෙච්ච ඇහැකින් ඒ ඇහැ දෘශ්‍යමානී ඔබ්බේ තියෙන යථාවට යොමු වෙනවා. එහෙම අපි කාලයක් යනකොට තමයි මම හිතනවා මම ඊට පස්සේ ලිවීම අත්හැරලා කාලයක් කියෙව්වා. ඒ කාලය තුල බයිබලයේද කතා සරිත් සාගරයේද මහා භාරතයේද හෝමගේ ඉලියඩ් ඔඩිසිද සියල්ල කියෙව්වා. ඒ කාලේ ලිව්වේ නැහැ මම. එතකොට මට අවුරුදු 25ක් විතර වෙලා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ. මේ කලාතුරකින් යමක් ලිව්වා මිසක් නිරන්තරයෙන් ලිව්වේ නැහැ. මගේ යාළුවෝ බොහොම කලාතුරකින් ලියන නිර්මාණයක් දැකලා මට චෝදනා කරා මට මේ පහර දෙන්න නොදුන්නා පමණයි. මොකද මේව පළ කරන්නේ නැහැ කියලා. අවුරුදු 25 දී විතර. ඒත් මට එහෙම හදිස්සියක් තිබුණේ නැහැ. මම ඊටාම එකම අවස්ථාවක විතර යාළුවන්ගේ බේරිල්ලක් නැති ගමට
මගේ එක නිර්මාණයක් දුන්නා පුවත්පතකට. මමම දුන්නා. දයාසේන ගුණසිංහ මහත්මයාට දුන්නේ. මං කිව්වා ඒක මේ නිදහස් දවසේ ආසන්න දිනයක පළ කරන්න කියලා. ඒකට මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණා විතරයි. එතුමා hina වුණා. ඔහු ප්‍රවීණ පුවත්පත් කලාවේදී සාහිත්‍යදරයෙක් ඒකටත් ඉතාම විශිෂ්ටයි. ඔහුට මම නියම කරනවා ඔහුගේ ඉරිදා දිවයින සංග්‍රහය හයේ පළ කරන ලංකාවේ ඉන්න වැදගත්ම ලේඛකයන්ගේ කෘති පළ කරන්නේ ඒකේ දවස්වල. ඔය ඊට කලින් සතියේ මට මතකයි සයිම නවගත්තේක මහත්තයාගේ කෙටි කතාවක් තමයි දාලා දෙන්නේ. දැන් මමත් කෙටි කතාවක් ගිහලා දීලා එතුමාට කියනවා නිදහස් දවසේ පෙබරවාරි 4 වෙනිදා මේක දාන්න කියලා. එතුමා hina වුණා. මේ ආදුනිකයෙක් නමක් නැහැ. කවුරුත් නැති කියන්නේ එහෙම මොකක්වත් නැති බලමු කියලා කිව්වා. ඉතින් මම දන්නවා ඉතින් ඒක නිදහස් දවසේ මේක පළ වෙනවා කියලා. මම දැනගෙන හිටියා. දැනගෙන හිටියේ ඒ නිර්මාණය පිළිබඳ යම් කිසි තක්සේරුවක් ඒ වගේ තිබිච්ච නිසා ඉතින් ඒ විදිහට මේක පළ වෙලා තිබුණා. ඒක තමයි දැන් උසස් පෙළ ළමයි නිර්මාණ සංග්‍රහයෙන් නිදහස් උදෑසන කෙටි කතාව. නිදහස් උදෑසන කෙටි කතාව. ඒක පස්සේ කාලෙක පොතක ආවා. හැබැයි අවුරුදු 25 දිත් මම තීරණය කළේ නැහැ. ඒ පුවත්පතේ එක පළ වුණාට පස්සෙවත් මම තීරණය කළේ නැහැ කෙටි කතා සංග්‍රහයක් නම් මම කරනවා කියලා. මොකද ඒකට ඊට වඩා අවශ්‍යයි කියලා මට පැත්තකින් කියන්න පටන් ගත්තා. ඒ නිසා මම ඒක අත්හැරලා ඊට පස්සේ මම තවත් මේ ශාස්ත්‍රයේ ගොඩක් අධ්‍යයන කටයුතු කියවීම කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. ඒ නිසා මම මේ කියන්නේ ගොඩක් විස්තරයක් කියන්නේ ඉවසීම තියෙන්නට ඕනේ. හදිස්සි වෙන්න හොඳ නැහැ. පළ කරගන්න හදිස්සි වෙන්න ඕනේ. හොඳ දෙයයි ලියන්නට ඕනේ. මම උපන්නේ 1955. මගේ පළවෙනි පොත මුද්‍රණයට යන්නේ 1994. එතකොට මට අවුරුදු 39ක්. මම විවාහකෙක්. මගේ දරුවත් ලොකුයි. පළවෙනි පොත මුද්‍රණය මට මතකයි 90 ගණන් වෙනකොට නම් මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මම ලියන දේවල් කියවනවා. ඒගොල්ලන්ගේ බලවත්ම ඉල්ලීමක් තුන එක පොතක්වත් කරන්න. එක මිත්‍රයෙක් මට කිව්වා එකක් කරන්න වෙන එපා. ඒ නිසා තමයි අවසන්. ඒත් මම ඒක ගිහිල්ලා ඒවකට ප්‍රවීණ ලේඛකයෙක් වෙච්ච ජයතිල කම්මැල වීරට අත්පිටපද දීලා මං කිව්වා මේක හොඳද කියලා මට කියන්න. මට හදිස්සියක් නැහැ මේක පළ කරගන්න ඕනේ නැහැ. නමුත් ඔහුත් මට කිව්වා ඔහු මගෙන් අහපු ප්‍රශ්න තුන කොහෙද මෙච්චර කල් හිටියේ කියලා. ඒකට මට අවුරුදු 39ක්. අවුරුදු 40කට ආසන්නයි. කොණ්ඩෙත් ඉදීගෙන එනවා. ඒ කාලේ වෙනකොට. එතකොට මත්තම දැන් මේ වෙද්දි පොත් කීයක් විතර ලියලා තියෙනවද? ඔතම නවකතා කෙටි කතා එතකොට නවකතා 10ක් විතර ලියලා තියෙනවා මට මතක හැටියට. පරිවර්තන කෘතිත් තියෙනවා. පරිවර්තනය කරන්නේ නැහැ මම සාමාන්‍යයෙන්. මේ මගේ පොත් පරිවර්තනය වෙලා තියෙනවා. කෙටි කතා 10ක් විතර වගේ තමයි තියෙනවා මතක හැටියට. හොඳයි අපි ඒ පිළිබඳව කතා කරමු ඉදිරියට. අපි තව වෙලාව තියෙනවා. හැබැයි විරාමයක් ලබා ගන්න වෙනවා. ප්‍රධාන පාලක මැදිරියට නැවතම තවක් අපි සම්බන්ධතාවය ලබා දෙනවා. නැවතත් ජීවන කෙතුම් වැඩසටහන සමගින් අපි ඔබ යාලින්නට ඇවිල්ලා ඉන්නේ. විරාමයෙන් පසු අපි අද කියවීම සහ සාහිත්‍ය පිළිබඳවයි කතා කරන්නේ. අද දවසේ අපි ඉතාමත් ආදරණීය සාහිත්‍යවේදියෙක් අපේ මැදිරියට කැඳවා ගන්නට යෙදුනේ කීර්ති වැලිසරගේ මැතිතුමන්. කෙටි කතා, නවකතා සෑහෙන ප්‍රමාණයක හිමිකරුවහු. ඉතින් ඔබේ සිත සනසන්නට, ඔබේ මනස සනසන්නට ඔහුගේ පෑන ඔහු පාවිච්චි කළා. ඔහුගේ පෑන අවිය බවට පත් කරගත්තා. ඉතිහාසයේ ඉන්න ඒ ප්‍රවීණ සහ අපේ සමාජයට ආදරය කරපු සාහිත්‍යදරයෝ වගේම එතුමන්ගේ කෘති ගණනාවක් තියෙනවා. අපි අද එක කෘතියක් හෝ දෙකක් ගැන හෝ කතා කරන්න ඕනේ නැත්නම් අපි එතුමන්ට කරන සාධාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අර එතුමන්ගේ කතාවේ අර ඉවසීම පිළිබඳව එතුමන් පැහැදිලි කරගෙන ආවනේ මේ අපි කොහොමද ග්‍රන්ථයක් රචනා කරනවා නම් මේ කෘතියක් කරනවා නම් කොහොමද කරන්න ඕන කියන කාරණේ අපි නැවතීමේ තිතක් නෙමෙයි. එතනින් තිබ්බ පුංචි කමාවක් විරාමයට යන්න ඕන නිසා අපි ඉතිරි ටිකත් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. මෙතුමනි අපි ආරම්භ කරමු. කතාව. දැන් අපි කියාගෙන ආපු තැන තමයි මේ ඉවසිලිවන්තව අභ්‍යාස කිරීමත් කියවීමත් කියන කාරණා. එතකොට සමහර තරුණ ආධුනික පිරිස අපිට පේනවා තමන්ගේ නිර්මාණ
අගයන්නේ නැහැ කියලා චෝදනාවක් ඉදිරිපත් කරන බොහෝ වෙලාවට ඒ චෝදනාවට වැඩිය හොඳ නිර්මාණයක් කරන එලි දක්වා ගන්න දරන වෑයම දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමයි අවශ්‍ය. පළවෙනිම කෘතිය සමහරට පිළිගන්න එකක් නැහැ සමාජයේ. නමුත් ඒකට ප්‍රශ්නයක් නැහැ. එලි දැක්වීමට වැඩිය මහන්සි විය යුත්තේ හොඳ නිර්මාණයක් කොයි විදිහටද කරන්නේ කියන එක. එහෙම වුණාට පස්සේ ඔය ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ප්‍රකාශකව නැහැ කියන එක. එහෙම නැත්නම් Tamanගේ අගෙයිම නැහැ කියන ඒව මොකක්වත් වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් බයිබලයේ සඳහනක් තියෙනවා මෙහෙම. කන්දක් මුදුනට ඇති නගරයක් සැඟවිය නොහැක කියලා. මගේ අලුත් විචාර පොතේ ගිරි මුදුනත මාලිගාව කියලා මේ නම තැබුවේ ඒකයි. කන්දක් මුදුනේ නම් අපේ මාලිගය හදන්නේ අපේ නුවර අපි හදන්නේ කඳු මුදුනක නම් ඒක කාටවත් වහන්න බෑ. එහෙනම් අපි මහන්සි වෙන්න ඕනේ උසස් නිර්මාණයක් කරන්න. ඊට පස්සේ ඒ නිර්මාණය එකක් ඒ මොහොතේ සමහරක් වෙලාවට විවිධ හේතුන් මත වැඩි පිරිසකට නොයන්න පුළුවන්. නමුත් දිගු කාලීනව ඒ නිර්මාණය කවදාවත් සාහිත්‍යයෙන් අතුරුදන් වෙන්නේ නැහැ. ඒක නැවත කියවන නැවත යුග ගණන් පවතින නිර්මාණ බවට පත් වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ විරාගය ඊළඟ සතවර්ෂයේත් කියවයි. ඩොස්ටෝස්කිගේ කර්මසෝ සහෝදරයෝ මේ ලෝකේ පවතින තාක්කල් කියවයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ ඇනා කැරෙනිනා හැමදාම කියවයි. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ නිර්මාණය උසස්ම තැන තමයි නිර්මාණය කළේ. ඒකයි එතන තියෙන්නේ. හොඳ නිර්මාණයක් කළයි කියලා Tamanට යම්කිසි සෑහීමකට පත් වෙන්න පුළුවන් නිර්මාණයක් අදටත් පුළුවනි ඉදිරිපත් කරන්න. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ දැනටත් ක්‍රියාත්මක වෙන්න ලේඛකාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රවීණ සාහිත්‍යදරයන්ට ඒ පිටපත් යවලා සුදුසු කෘති සඳහා අනුග්‍රහය ලබා දෙනවා පළ කරන්න. ඒ වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ එබඳු වැඩසටහනක් ආධුනිකයන්ට තියෙනවා. තමන්ගේ අත්පිටපත ඉදිරිපත් කරන්න පුළුවන්. මමත් ඒවට සම්බන්ධ නිසා මම දන්නේ ඒව සක්‍රියව පවතිනවා. ඒතර ඒ ඔස්සේ ඒ වගේම ප්‍රකාශන ආයතන ප්‍රකාශන ශාස්ත්‍ර ගණනාවක් මතුවලා තියෙනවා. හොඳ නිර්මාණයක් ඒ ප්‍රකාශන ආයතන තමන්ගේ ඇගේ මණ්ඩල වලට ඉදිරිපත් කළ හොඳ පොත් පළ කිරීමට මැලිකමක් දක්වන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රකාශනය නෙවෙයි හොඳ නිර්මාණය කර ගැනීමයි පළවෙනි කාරණය. ඒකටයි අපි තරුණ පෙළ උත්සුක විය යුත්තේ කියන එකයි මගේ අදහස. හොඳයි. ඉතින් ඔබ අලුතෙන් මේ ශාස්ත්‍රයට පිවිසෙනවා නම් නවකෙක් විදිහට පිවිසෙනවා නම් ඔබට මේ කරුණු කාරණා ඇති ඔබේ නිර්මාණය එලි දක්වන්න මඟ පෙන්වීම කරලා තියෙන්නේ අපි. ඔබට පුළුවන්කම තිබෙනවා ඒ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කළොත් එහෙම ඔබේ නිර්මාණයට වටිනාකමක් ලබා දෙන්න ප්‍රධානතම කාරණය තමයි එතුමා කියන විදිහට හොඳ නිර්මාණයක් බවට පත් කරන්න. එලි දැක්වීම නෙමේ පරමාර්ථය විය යුත්තේ හොඳ නිර්මාණයක් බිහි කිරීම සහ හොඳ නිර්මාණයක් නිර්මාණය කර ගැනීම තමයි ප්‍රධානතම කාර්යභාරය විය යුත්තේ කියන කාරණය. මේ ඔබට වටිනා නිසා තමයි අපි අද දවසේ ජීවන ගෙත්තම් වැඩසටහන තුළින් කතා බහ කරන්නේ. දැන් අපි කියවීම සහ සාහිත්‍ය පිළිබඳව කතා කරන්නේ. දැන් අපි යමු වෙන සූදානම් වෙන්නේ මෙතුමාගේ ජීවිත කතාව සහ මෙතුමා විසින් නිර්මාණය කරන්නට යෙදුණු කෙටි කතා නවකතා සහ මෙතුමා ලබා ගන්නට යෙදුණු සම්මාන පිළිබඳව අපි මේ ලැබිලා තියෙන වෙලාවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්න වැඩසටහන අවසන් කරන්න කලින් මට පොතක් ලැබුණා මෙතුමනේ මේ කෙටි කතා නිර්මාණ අවලෝකනය කියලා මේ පොත සඳහන් වෙන්නේ. මේ පොතේ 20 වෙනි පිටුවේ තියෙනවා දෙවනි පරිච්ඡේදය. මේකත් මම හිතන්නේ කියවීම උදෙසාම නිර්මාණය වූවක් බවට මම විශ්වාස කරනවා. මේ මනුෂ්‍ය චිත්තසංතානයේ පවත්නා ගූඪ අඳුරු අහුමුළු පිළිබඳ දැනුම්වත් භාවයේද මනුෂ්‍ය චර්යාවේ අක්මුල් සොයා කෙරෙන ගවේෂණයේ ගැඹුරද ඒ ඇසුරෙහි ගොඩනැගෙන දැක්මෙහි ස්වභාවයද අනුව
කරුණු නිර්මාණය හා කලාකරුවන් සමාජය තුළ තක්සේරුවට භාජනය වේ. මෙන්න මේ පරිච්ඡේදය අපි පොඩ්ඩක් විස්තර කරමු. දැන් ඇත්තෙන්ම කියනවා නම් මේ හොඳ සාහිත්‍ය නිර්මාණයක පවතින தත්ත්වය තමයි උතන පැහැදිලි කරන්නේ. මනුෂ්‍ය ජීවිතය අවබෝධ කර ගැනීම සහ ඒක ප්‍රතිනිර්මාණය කිරීම තමයි සාහිත්‍යකරුවක් කරන්නේ. ඒ ඔස්සේ අපේ චර්යාවේ අපේ චිත්තසංතානයේ අභ්‍යන්තරය ඒ අභ්‍යන්තර ගුඪ අහුමුළු සැඟවුණු තැන් විවච්ඡේදනය කරන්න එළියට අරගෙන ප්‍රදර්ශනය කරන එක තමයි ඒ ඔස්සේ ජීවිතය පිළිබඳ එක පැත්තකින් ආනන්දයකුත් තවත් පැත්තකින් ප්‍රඥාවකුත් ජනනය කිරීම තමයි සාහිත්‍යකරුවා කරන්නේ. එහි තීව්‍රතාවය මත තමයි සාහිත්‍යකරුවෙක් තක්සේරුවට භාජනය වෙන්නේ. අපි දන්නවා හොඳ සාහිත්‍යකරුවෙක් මෙහි වෙන්න පුළුවන් ලෝකේ කවර තැනක වුණත් යම්කිසි ආකාරයක බොහොමනකට පාත්‍ර වෙනවා නම් ඒකට හේතුව තමයි මනුෂ්‍ය ජීවිතයක් මුල් ගවේෂණේ ඔහු තත්පර වීමත් ඒ ඔස්සේ තමන්ගේ ජීවිතේ කැඩපතක් කැල්ලෝ වගේ තමන් ඉදිරියේ තමන්ගේ ජීවිතය කියවා ගන්නට මිනිස්යාට ඉඩසලස්වා තිබීමත් ඒ ඔස්සේ තමයි ඒ සාහිත්‍යතරයා එහෙම බොහොමනට පාත්‍ර වෙන්නේ. ඒ වගේම අපට ජීවිතය හඳුනා ගන්න ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ. ඔය කාරණේ තමයි මේ ඡේදයේ කියවෙන්නේ. හොඳයි. ඉතින් අපි ඒ ඡේදය විස්තර කළේ ඔබේ ජීවිතයට ඒ ඡේදය වටින නිසා පොතෙන් අපි උපුටා ගත්තේ. හොඳයි. ඉතින් සම්මාන ගණනාවකට පාත්‍ර වෙච්ච කෙනෙක් අපි ළඟ තියාගෙන එතුමාගේ සම්මාන පිළිබඳව කතා කළේ නැත්නම් ඒක ලොකු අඩුවක්. මම මේ එතුමාගේ යනවා මේ කෙටි කතා සංග්‍රහයේ මේ ගස් කට්ටිය 1994 ඒ වගේම ද්‍රෝහීකුගේ අභ්‍යන්තර කතාව උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මාන වල මේ සම්මානයකට පාත්‍ර වෙනවා. මේ පිළිබඳව අපි පුංචි විස්තරයක් කරමුකෝ මැතිතුමා. මම හිතන්නේ මගේ දෙවෙනි පොත ඒක. ගස් කට්ටිය පළ වෙලා ගස් කට්ටියත් හොඳ පොතක් කියලා තමයි මේ විචාරකයෝ ප්‍රකාශුවේ. නමුත් ඒක සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණෙත් නැහැ මේ අගයීමකට එහෙම ලක්ුණේ නැහැ. හැබැයි දෙවෙනි පොතට ওই සම්මානෙ හිමි වුණා. ඒක මම හිතන්නේ සාහිත්‍ය ජීවිතයට විශාල වටිනාකමක් එකතු කරපු සම්මානයක් හැටියට මම හුඟක් ආදරෙන් සලකන උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මාන උළෙල එකවරක් ලංකාවේ පැවතිච්ච උළෙල ඒකේ හොඳම කෙටි කතා සංග්‍රහය. එතකොට මැතිතුමා මේ දඬුලේන සහ තවත් කතා 2004 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ස්වර්ණ පද්ම සම්මානයට හිමිකම් කෙරුවා. මේක නැත් අපි පැහැදිලි. ඊට කලින් අත්මිදුම කෘතියටත් රාජ්‍ය සම්මානය හිමි වුණා. ඔව්. සීතලත් අත්මිදුම අත්මිදුමට අත්මිදුම කෘතිය රාජ්‍ය සම්මානය හිමි වෙනවා. වගේම මේ ওই ගොඩගේ සම්මානත් ওই කාලේ ලැබුණා. අතන මේ දඬුලේන සහ තවත් කතා වලට රාජ්‍ය සම්මානයත් එක්කම ස්වර්ණ පද්ම කියන මේ ඕස්ට්‍රේලියාවේ පිරිසක් එකතු වෙලා ශ්‍රී ලාංකික පිරිසකුත් ওই බුද්ධදාස ගලපත් මහත්මයාගේ සම්බන්ධතාවයෙන් ස්වර්ණ පද්ම සම්මාන වල කියලා පැවතුණා. ඒකත් එකවරයි පැවතුනේ සම්මාන වල. එහිදී දනුලේන කෙටි කතා සංග්‍රහයට ඒ සම්මානය හිමි වුණා. හොඳයි. මේ දෝනාවක් ඔස්සේ ගොඩගේ සාහිත්‍ය සම්මාන වලින් ලැබුණා. ඒකත් ගොඩගේ සම්මානයට පාත්‍ර වුණා. 2008 වසර. මේ පිළිබඳවත් අපි ඕවා සේරම මේ රාජ්‍ය වලත් බොහොම සමහරක් ඒවා ඔය ටිකම වගේ මේ අවසන් වටේ නිර්දේශිත කෘති වුණා. දෝනාවක් ඔස්සේ කෙටි කතා සංග්‍රහය ගොඩගේ සම්මානය හිමි වුණේ. ඔව්. එතකොට දැන් මේ සම්මාන මේ විදිහට ලැබෙද්දී ඔබතුමාට මොකද හිතුනේ? දැන් මේ නිර්මාණ වලට හැම නිර්මාණයකටම මට හිතිච්ච එක දෙයක් තමයි මේ මේවා සුදුසුද ඒ සම්මාන වලට කියලා. ඒ නිසා තමයි මම ඒවක සම්මානයක් හිමුණාම විශේෂයෙන් මම අනිකුත් ඒ වර්ෂයේ පළ වෙච්ච පොතපත කියවලා බැලුවා. දැන් ඊටාම වටිනා සම්මානයක් ওই කාලේ මට ලැබුණා. මේ ඒක අපි සඳහන් කරන්නේ ස්වාධීන සාහිත්‍ය සම්මානය. මට මතකයි ඊටාම හොඳ විනිශ්චය මණ්ඩල ඒවා හිටියේ. මම හිතන්නේ අදත් එක්ක සාපේක්ෂව බලනකොට බරපතල විනිශ්චය මණ්ඩල. මට මතකයි ස්වාධීන සාහිත්‍ය වලදී කළු කහවණු කියන කෘතිය. ඒකට ඒ වසරේම අජිත් තිලකසේන මහත්මයාගේ වන්දනාව නැමැති විශිෂ්ට සාහිත්‍ය කෘතිය කෙටි කතා සංග්‍රහයත් පළ වෙලා තිබුණා. මගේ පොතත් පළ වෙලා තිබුණා. ඇත්තටම අපි දැනගෙන හිටියා, මමත් දැනගෙන හිටියා ඒ වසරේ පළ වෙච්ච විශිෂ්ටම කෘතිය තමයි වන්දනාව
අජිත් තිලකසේන මහත්මයා කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු හිටියා ඒ කෘතියට සම්මානය හිමි වෙයි කියලා. ස්වාධීන උළෙලෙදී. නමුත් ඒ කෘතියටත් සම්මානය හිමි වෙන ගමන් මගේ කෘතියටත් සම්මානය ලබා දුන්නා. සම්මාන දෙකක් පිරිනැමුවා ඒ වසරේ. එකක් වන්දනාව ප්‍රධාන සම්මානයේ හැටියට වන්දනාව ඊළඟට සම්මානයේ හැටියට කළු කහවණු කෘතියක්. මම තාමත් ගරු කරන විනිශ්චය මණ්ඩලයට එකක් තමයි අර විශිෂ්ට කෘතිය අයින් කළා මට දුන්නා නම් ඒක මම බාරගන්නේ නැහැ. එකක්. ඊළඟ කාරණේ තමයි ඒ විශිෂ්ට කෘතිය තිබෙද්දිම තවත් කෘතියක් තියෙන නිසා ඒටත් සම්මානයක් දෙන්න තීරණය කරේ. මේ නිසා මම ඉතා සතුටින් මේ සම්මානය බාරගත්තා. අජිත් තිලකසේන මහත්මයා ඒ විශිෂ්ට කෘතියට වෙච්ච සම්මානය දුන්න සම්මානය බාරගත්තා. මේ වගේ හොඳ විනිශ්චය මණ්ඩලවල තේරීම් අපි ඒවට ගරු කරනවා, අගය කරනවා. වර්තමාන විනිශ්චය මණ්ඩලවල අයට ආදර්ශයක් වෙනවා ওই කාලේ ඒ ගත්ත විනිශ්චය. හොඳයි. ඉතින් ඒ කාරණේත් එක්කම අපි වෙලාව අවසන් වෙලා තිනවා. ඉක්මනින්ම මේ පිළිබඳවත් කතා කරමු. මේ ටයිම් රීබවුන්ඩ්ස් කියන කෘතිය සහ මේ ද ඩූම් කියන කෘති දෙක පිළිබඳවත් අපි පුංචි මතක් කිරීමක් කරමු. ඔය ඒවා මේ විජිතා ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම විශිෂ්ට පරිවර්තිකාවක්. සිංහලෙන් ඉංග්‍රීසියට කෘතීන් ගණනාවක් පරිවර්තනය කරපු රාජ්‍ය සාහිත්‍ය සම්මානය පරිවර්තන සඳහා දිනාගත් ඒ විජිතා ප්‍රනාන්දු තමයි මේ පොත් දෙකම පරිවර්තනය කළේ. ඒ වගේම මගේ කෙටි කතා විශාල සංඛ්‍යාවකුත් ඇන්තොලොජි එකක් හැටියට මේ ඒ පරිවර්තනය කරේ විජිතා. ඊට අතිරේකව වෙනත් පරිවර්තකයන් විශාල සංඛ්‍යාවක් මගේ කෘති පරිවර්තනය කරලා තියෙනවා. මේ දවස්වල දෙමළ භාෂාවට ගරුණ මුහුර්තේ පරිවර්තනය කරමින් ඉන්නවා. ඒක දුෂ්කර කාර්යයක්. නමුත් ඒක එස් සිවගුරුනාഥන් මහත්මයා කරගෙන යමින් ඉන්නවා. මේ විදිහට පරිවර්තන කාර්යයක් කරනවා. ඒක අවශ්‍යයි අපේ වගේ රටක සාහිත්‍ය එකාතකින් ලෝකයට යන්නට ඕනේ. ඒත් එක්කම අපේ රටේම සහෝදර අපේ දෙමළ ජනතාවට ඒ සාහිත්‍ය යා යුතුයි. ඔවුන්ගේ සාහිත්‍ය අපට එන්නට ඕනේ. ඒ ඔස්සේ තමයි අපි අතර කතිකාවක්, අපි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සහ සුහදතාවයක්, ජනවාර්ගික සුහද බවක් ඇති කරගන්න. අපේ රටේ භාෂා දෙකයි පාවිච්චි වෙන්නේ. ජනවර්ග තුනක් අපි ජීවත් වෙනවා. ඒ භාෂා දෙක දෙමළ සහ සිංහල ලින්ක් ලැන්ග්වේජ් එක හැටියට අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව පවතිනවා. මේවා අතර සාහිත්‍ය සංසරණය වෙන්නට ඕනේ. ඒක මීට වඩා වැඩි වේගයකින් සහ ප්‍රමාණාත්මකව වැඩි සිද්ධ විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අවසාන වශයෙන් අපි වැඩසටහන අවසන් කරන්නට කලින් මේ ඔබතුමන්ගේ අලුත්ම දිගහැරුම දිගු තප්පරය මේ පිළිබඳවත් පුංචි මතක් කිරීමක් කරමු. මේක ගැන ඇත්ත වශයෙන්ම මට චෝදනාවක් තිබුණා කාලයක් තිස්සේ. මේ කියන්නේ අවුරුදු 2012 තමයි මගේ අවසන් කෙටි කතා සංග්‍රහය. මේ කියන්නේ මේ සැලකිය යුතු කාලයකට කලින් කරලා තිබුණේ සංක්‍රාන්ති සහ තවත් කතා. ඒ නිසා කවුරුත් චෝදනා කරමින් හිටියා මගේ කෙටි කතා කියවීමට ලැබී පාඨක පිරිසක් සිටිනවා. ඒ අය චෝදනා කරමින් හිටියා නවකතා නිර්මාණය කරනවා මිසක් දැන් කෙටි කතා ලියන්නේ නැහැ කියලා. එහෙම අතහැරීමක් උනේ නැහැ. මම දිගින් දිගට කෙටි කතා අද නැවතත් අධ්‍යයනය කරමින් සහ ඒ කෙටි කතාවේ දිග පුළුල පිළිබඳ අවබෝධයක් වඩාත් ලැබෙමින් කෙටි කතා ලියන කාලය. ඒ නිසා මම අවුරුදු 8ක කාලයකට පස්සේ තමයි මේ දිගු තත්පර පොත නිකුත් කරන්නේ. ඒක මගේ පාඨකයන්ට ආස්වාදජනක වුණ බව මට දැනෙමින් තියෙනවා. එතකොට අර නවකතාව ගැන මට චෝදනා කරනවා නම් ඒකට පිළිතුරුකුත් වෙනවා. දිගු තත්පර කෙටි කතා සංග්‍රහයක් දැන් ඇවිත් තියෙනවා. ඒ ගැන පාඨකයන්ට දැන් සතුටු වෙන්න පුළුවන් වෙයි. මේ දෙකම. දෙකම. ඔව්. පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව වැඩි කල් නොවේ. ඉතින් යම් කාලයක් ලබා දෙනවා නම් ජීවිතේ ඒ කාලය තුල මේ දෙකේම නිරත වෙන්න බලාපොරොත්තු. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරන ඔබතුමන්ගේ මේ සාහිත්‍ය ජීවිතය තවත් දිගු කාලයක් ගොස් මේ සාහිත්‍ය ජීවිතය මේ හෙට ඉපදෙන්න ඉන්න සමාජයටත් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒක තමයි වටිනාකම. සාහිත්‍ය ශාස්ත්‍රයේ පුළුල් පරිචයක් තිබෙන පුද්ගලයෙක් විදිහට තමයි අපිට මොහු හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අපිත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා ඔහු තුලින්.
ඉතින් අපිට ලැබිලා තියෙන කාලය ඉවරයි ජීවිත ගෙත්තම වැඩසටහනේ ජීවිතය ගොතන්නට තිබෙන කාලය අවසන් වෙනවා මෙතනින්. හැබැයි යලිත් දවසක මේ විදිහටම අපි ඔබේ ජීවිතය ගොතන්නට තවත් බොහෝ දේ අරගෙන එනවා කියන කාරණයත් ජීවිත ගෙත්තම වැඩසටහන තුලින් ඔබට මතක් කරනවා. අද දවසේ අපි සම්බන්ධ කරගත්තේ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මැතිතුමන්. ඉතින් එතුමන්ගේ වටිනා කාලය කැප කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන් කියලා වැඩසටහන සම්පූර්ණ. හොඳයි අපි එහෙමනම් ජීවිත ගෙත්තම වැඩසටහන නිමාවට පත් කරනවා. යලිදු දවසක හමු වන බලාපොරොත්තු වෙන ඔබට සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයිබෝවන්.